समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායි. මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ අසිබන්ධක සූත්‍රය කියලා. අපේ බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරික කියන අඹ උයනේ වැඩ ඉන්න කාලේ තමයි මේ සූත්‍රය දේශනා කොට වදාළි. අසිබන්ධක ගාමිණී කියන පුද්ගලයාටයි දේශනාව කළේ. පින්නතුනි මේ ගාමිණී කියන නමේ තේරුම මොකක්ද කියලා කල්පනා කළොත් ගාමිණී කියලා කියන්නේ ගමේ ඉන්න නායකයා කියන අර්ථය. ගාමිණී බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්නේ විශේෂ කාරණාවක් නිසා. ගාමිණී ජීවත් වෙන ප්‍රදේශය බටහිර ප්‍රදේශය. මේ බටහිර ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වෙලා තියෙන්නේ බ්‍රාහ්මණ පිරිස්. ඉතින් මේ ගාමිණී තාම බෞද්ධයෙක් බවට පත් වෙලා නැතත් ගාමිණී ළඟ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විතරක් නෙමේ ගාමිණී කියලා කියන්නේ මහා ඥානවන්තයෙක්. ගාමිණීගේ ප්‍රදේශයේ ගාමිණී නිතර දකින්න දෙයක් තමයි මේ බ්‍රාහ්මණවරු ගිනි දෙවියන් පුදලා මියගිය ඥාතීන්ට ආශිර්වාද කරලා කියනවා මේ ගිනි දෙවියා පිදීම නැමැති පිනෙන් ඔබේ ඥාතියා බඹලව ගියා කියලා. ඒ කාරණාව පින්නතනි සිද්ධ වෙන්නේ මේ බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල ජලයට බහැලා නා ගන්නවා. ඒ නානකොට දියසෙවල්, නෙළුම් මල්, උපුල් මල් මේ ආදී මල් වලින් මාල හදාගෙන ඒ මාල පැලඳගෙන තමයි ඔවුන් නාලා ගොඩ වෙන්නේ. දවසකට දෙපාරක් නාන එකේ අරමුණ තමයි කුණු ඉවත් කරගන්න, හොඳ අය වෙන්න, පිරිසිදු වෙන්න. එහෙම අරමුණක් තියෙනවා. නමුත් ඒ සම්මාදිට්ඨිය නෑ. මේ අය නාලා ගොඩට එනකොට මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු බොහෝ දෙනා මේ අය ළඟට ගිහිල්ලා බැගෑපත් ආරාධනාවක් කරනවා. අනේ ස්වාමීනි, අපේ අම්මා මරණයටපත් වුණා. තාත්තා, සහෝදරය, ඥාතියා මේ ආදි වශයෙන් තමන්ගේ නමින් මිය පරලෝ ගියපු අය මතක් කරලා බ්‍රාහ්මණවරුන්ට ආරාධනා කරනවා ඒ අයට පරලොවින් සංග්‍රහ කරන්න, පින් අනුමෝදන් කරන්න යාගයක් කරමු කියලා. ඉතින් මේ පිරිසත් ඊටාම වටින ධාන්‍ය වර්ග, ඒ වගේම තෙල් වර්ග මේවා රැස් කරලා තමයි මේ ආරාධනාව කරන්නේ. බ්‍රාහ්මණවරු ඇවිල්ලා විශාල ගිනි මැල දල්වලා අර වටිනා ධාන්‍ය වර්ග මේ ගින්නට හලනවා. වටිනා තෙල් වර්ග මේ ගින්නට දානවා. බ්‍රාහ්මණවරු ගිනි ගොඩ වටේට ස්තෝත්‍ර කියා මේ ගිනි ගොඩ වටේට ගමන් කරනවා. සෑහෙන වෙලාවක් ස්තෝත්‍ර සජ්ජායනා කරලා ගිනි ගොඩ වටේ ප්‍රදක්ෂිනා කරලා අර ඥාතීන්ට කතා කරලා කියනවා ඔබ වෙනුවෙන් මේ ගින්න නැමැති
මහ බලවත් දෙවියාව අපි සතුටු කළා. ගින්න නැමැති දෙවියාව ඊතා උසස් ආකාරයෙන් පූජාවට භාජනය කළා. ඒක මහ විශාල කුසලයක්. ඒ කුසල කර්මයේ ආනිසංසයෙන් ඔබේ නමින් මියගිය ඥාතියා බඹලොව ඉපදෙනවා. එතකොට අර පිරිසට බොහොම සතුටුයි. ඒ වගේම තමයි ලෙඩ වෙච්ච, එක්තැන් වෙච්ච, මරණාසන්න අය ඉන්න ගෙවල් වලට මේ බ්‍රාහ්මණවරු යනවා. ඒ රෝගියාගේ යහන වටේට ස්තෝත්‍ර කියමින් ප්‍රදක්ෂිනා කරනවා. සෑහෙන වෙලාවක් ස්තෝත්‍රයෙන් ආශිර්වාද කරලා යහන වටේට ප්‍රදක්ෂිනා කරලා පවුලේ අයට කියනවා දැන් හොඳයි. බය වෙන්න අඬන්න කනගාටු වෙන්න දෙයක් නැහැ. ඔබේ ඥාතියා මරණින් මත්තේ බඹලව උපදිනවා කියලා. ඒ අයට ඒ කතාව පූර්ණ විශ්වාසයි. බොහෝම සතුටු වෙනවා. පින්නතරේ නිතර බ්‍රාහ්මණවරුන්ගේ මේ ක්‍රියාවන් ප්‍රකාශයන් ගාමිණී දකිනවා, ගාමිණීට ඇහෙනවා. නමුත් ගාමිණී කල්පනා කරනවා මේ අයට මේ වැඩේ කරන්න පුළුවන්ද? මරණයටපත් වෙලා ඉන්න කෙනෙක් බඹලෝ යවන්න මේ බමුණන්ට පුළුවන්ද? මරණයටපත් වෙච්ච කෙනෙක්, දුගතියට තීන්දුව වෙච්ච කෙනෙක් දුගතියෙන් මුදවලා සුගතිගාමී කරන්න බුදුරජාණන් වහන්සේට නම් පුළුවන්. නමුත් බමුණන්ටත් ඒ දේ කරන්න පුළුවන්ද කියන එක මට සැකයි. එහෙම හිතලා ගාමිණී එක දවසක් කල්පනා කළා මම මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි ගාමිණී අපේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්නේ. ඒ හොයාගෙන එන අතරේ තමයි පාවාරික කියන අඹ උයනේදී ගාමිණීට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ගාමිණී බුදුරජාණන් වහන්සේ දැකලා බොහෝම සතුටු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ගාමිණී භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පස්සක වාඩි වෙලා ආගිය තොරතුරු ටිකක් කතා කරනවා. පින්නතුනි මෙතන එකත් පස්සක වාඩි වෙනවා කියලා කියන්නේ අපි මේ වචනේ ධර්මයේ තුලින් නිතර අහනවා. නමුත් මොකද්ද එකත් පස්සක වාඩි වෙනවා කියන්නේ? මෙහෙම සඳහන් කරනවා. තමන් කතා බහ කරන්න මුණ ගැහෙන්න ආව ගරු කටයුතු කෙනාගේ ළඟම ඉඳලා කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් අපේ මුඛයෙන් විසිවෙන කෙල වගේ දේවල් පවා ඒ ගෞරවනීය කෙනාගේ ශරීරයේ ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ නිසා අච්චාසන්නං කියලා සඳහන් කළා. ඊතා ආසන්නයේ ඉඳලා කතා කරන්නේ නැහැ. අති දූරං හුඟක් ඈත ඉඳලා කතා කරන්නේත් නැහැ. මොකද එතකොට දෙන්නටම බොහොම උච්ච ස්වරයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඔවුනොන්ට ඇහෙන්න. අනික උච්ච ස්වරයෙන් බොහෝ වෙලාවක් කතා කරනකොට උගරට අපහසු වෙලා වචන ප්‍රකාශ කරන්න බොහොම අසීරු වෙන්නත් පුළුවන්. තවත් කාරණාවක් තමයි මේ උච්ච ස්වරයෙන් කතා කරනකොට වටා පිටාවේ අනික් ඉන්න අයට බාධා වෙන්නත් පුළුවන්. ඒ නිසා ගොඩාක් දුර යන්නේ සාමාන්‍ය තරමක් ගරු කටයුතු කෙනාගෙන් ඈත් වෙලා කතා කරනවා. ඊළඟට සඳහන් කළා මේ හුළඟ පවතින දිශාව පිළිබඳව.
මන අවබෝධයකින් හිටියා කියලා. එයි මේ හුළඟ පවතින දිශාව පිළිබඳව මන අවබෝධයකින් හිටියා කියන්නේ. හැම වෙලාවෙම හුළං හමන උඩු පැත්තේ ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි මගේ ශරීරයේ දැවටෙන වාතය මේ ශරීර දුර්ගන්ධයත් අරගෙන අර ගරු කටයුතු කෙනාගේ ශරීරයේ ස්පර්ශ වෙනවට කැමති නැතිකම. උපරි වාතං කියලා හඳුන්වනවා. ඉතින් මේ වාගේ කරුණු මේ එකත් පසක වාඩි වුණා කියලා කියනකොට මූලික වෙලා තියෙනවා. ඉතින් ගාමිණී එකත් පසක වාඩි වෙලා ටික වෙලාවක් කතා කරලා තමන් ආපු කාර්ය අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි, මම ජීවත් වෙන බටහිර ප්‍රදේශයේ බ්‍රාහ්මණවරු මෙන්න මෙහෙම වැඩක් කරනවා. එකක් තමයි ගිනි දෙවියන් පූජාවට භාජනය කරලා ඒ පින් අනුමෝදන් කරලා මිය ගිය ඥාතීන් බඹලෝ යවනවා. මරණාසන්න තත්ත්වයේ එක්තෙන් වෙලා ඉන්න අය ගාවට ගිහිල්ලා යහන වටේට ප්‍රදක්ෂිනා කර කර ස්තෝත්‍ර සජ්ජායනා කරලා ගෙදර අයට කියනවා දැන් දුක් වෙන්න බය වෙන්න දෙයක් නැහැ. ඔබේ ඥාතියා මරණයෙන් පස්සේ බඹලෝ උපදිනවා කියලා. ස්වාමීනි, මේ ප්‍රකාශයන් දෙකම මට නම් පිළිගන්න බෑ. මට නම් සැක සහිතයි. මම දන්නවා ස්වාමීනි, මරණාසන්න වෙලා ඉන්න කෙනෙක්, දුගතියට යන්න ඉන්න කෙනෙක් සුගතිගාමී කරන්න බුදුරජාණන් වහන්සේට නම් සුවිශේෂී හැකියාවක් තියෙනවා. නමුත් ඒක මේ බ්‍රාහ්මණයන්ටත් තියෙනවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. එතකොට පින්නතුනේ මරණාසන්න වෙලා දුගතිගාමී වෙන්න තීන්දුව වෙලා ඉන්න කෙනෙක් දුගතියෙන් මුදවන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා ගාමිණී කියනවා. එතකොට අපි පිළිගන්නවද මේ කතාව? පින්නතුනේ බුදුරජාණන් වහන්සේට පුළුවන්. දුගතිගාමී වෙන්න ඉන්න කෙනෙක් සුගතියට හරවන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒකට උදාහරණ ඕන තරම් මේ ධර්මයේ තුලින්මත් අපිට කතා කරන්නත් පුළුවන්. මට්ට කුණ්ඩලී මේ අහිංසක දරුවා පාණ්ඩු රෝගයෙන් මරණාසන්න වෙලා ගෙදර එලිපත්ති පිල්කඩක් උඩ දාලා ඉන්න වෙලාවේ මහා කරුණා සමාපත්තියෙන් භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ තව ස්වල්ප මොහොතකින් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන මොහු කොහෙද උපදින්නේ කියලා. ආන් එහෙම අදිෂ්ඨාන කරලා බලනකොට බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණේ මට්ට කුණ්ඩලිත් නිරේ තමයි උපදින්නේ. නමුත් මට්ට කුණ්ඩලීට භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබුණොත් මට්ට කුණ්ඩලී නිරයෙන් නිදහස් වෙනවා. මේ ජීවිතේට නිරේ යන්නේ නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කාරණාව පාදක කරගෙන 84000ක් තරම් දෙනා ධර්මාවබෝධය ලැබනවා කියන කරුණ දන්න නිසා විශාල පිරිසකට යහපතක් කරන්න. මනාව භාග්‍යතුන් වහන්සේ එවන් අයව හොයාගෙන වැඩම කළා. ඉතින් මට්ට කුණ්ඩලිය හොයාගෙනත් වැඩම කළා. අපේ බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලියගේ නිවස ළඟ නතර වුණා. බුද්ධ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය මට්ට කුණ්ඩලියගේ ගෙදරටත් එලෙසින්ම ගමන් කරලා මට්ට කුණ්ඩලියගේ ශරීරයේ මට්ට කුණ්ඩලී බිත්තිය දිහා හැරිලා නිදාගෙන ඉන්න බිත්තිය, ඔහු බලාගෙන ඉන්න බිත්තිය, ඒ වගේම පින්නතනේ මේ මුළු මහ පලාතම බුද්ධාලෝකයෙන් ඒකාලෝකයි. මේ අති රමණීය වූ ආලෝකය කොහෙන්ද එන්නේ?
කාගෙන්ද විහිදෙන්නේ? මොකක්ද මේ එළිය? මට්ට කුණ්ඩලට අනිත් පැත්ත හැරෙන්න බෑ. මට්ට කුණ්ඩලට දැන් බොහෝම අපහසුයි. නමුත් ඒ අපහසුව මැඩගෙන මේ බුද්ධ රශ්මියේ ආලෝකය දැක්කහම ඔහුට අදහසක් ඇති වෙනවා මේක කොහෙන්ද එන්නේ කියලා බලන්න ඕනේ කියලා. ඒ නිසා මට්ට කුණ්ඩලී කොච්චර අමාරුවෙන් නමුත් අනිත් පැත්ත හැරුණා. මට්ට කුණ්ඩලී දැක්කේ හිරුට වඩා තේජවන්ත, සඳට වඩා සෞම්‍ය ගුණයෙන් යුක්ත සෑම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුටම වඩා සීලයෙන් මනාව අගතැන්පත් වෙච්ච තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලට ඇතුනේ පුදුමාකාර සතුටක්. ඒ තරම් සතුටක් ඇති වෙච්ච මට්ට කුණ්ඩලී අතපය දෙක ඔසවා ගන්න පණ නැතුව හිටියත් අමාරුවෙන් නමුත් බුදුරජාණන් වහන්සේ දිහා බලලා දසංගිලි එකතු කරා. ඉතින් ඒ සිද්ධියෙන්ම භාග්‍යතුන් වහන්සේ දැනගත්තා මොහුට දෙව්ලොව උපදින්න මේ බුද්ධ වන්දනාව ප්‍රමාණවත් කියලා. සැඬොල් කාන්තාවක් එදිනෙම මැරිලා නිරේට යන්න හිටපු කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ අපූර්ව පිහිටක් වුණා. එදිනෙම මැරිලා නිරේට යන්න හිටපු ඇයත් සුගතිගාමී කරවන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරලා බලහම නිරයට යන්න ඉන්න මරණාසන්න කෙනෙක් නිරයෙන් නිදහස් කරන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්. සමහර ශ්‍රාවකයන්ට මහා ශ්‍රාවකයන්ටත් ඒ කාර්ය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ගාමිණී කියන්නේ බුදුරජාණන් වහන්සේට එහෙම කරන්න පුළුවන් බව මම දන්නවා. නමුත් බමුණන්ට ඒක කරන්න පුළුවන්ද කියන කාරණාව මට සැකයි. ස්වාමීනි මට මේක විසඳලා දෙන්න කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ගාමිණීට කියනවා ගාමිණී මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ මට පුළුවන් හැටියට උත්තරයක් දෙන්න කියලා. ගාමිණී කියනවා එහෙමයි ස්වාමීනි. අපේ භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ගාමිණී පිරිසක් එකතු වෙලා කළු ගලක් රෝල් කරගෙන ගිහිල්ලා වතුර වලකට දානවා. ඊට පස්සේ මේ පිරිස එකතු වෙලා ස්තෝත්‍ර ගායනා කර වතුර වල වටේ ප්‍රදක්ෂිනා කරනවා. බොහෝ වෙලාවක් එහෙම ප්‍රදක්ෂිනා කරලා තමන්ගේ පිරිසට කතා කරලා මේ සියලු දෙනාම එකතු වෙලා අර කළු ගලට අඬ ගහනවා. කොහොමද අඬ ගහන්නේ? අනේ කළු ගල ගොඩට එන්න කියලා කතා කරනවා. ගොඩට එන්න බැරි නම් මේ ජලතලයේ මතට ඇවිල්ලා අපට පේන්න පාවෙවි ඉන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් ජලතලයෙන් මතුවෙලා මේ යූරට හේතු වෙලා අපට පෙනීම ඉන්න කියලා කියනවා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී ඒ කළු ගල ගොඩ එනවද කියලා. ගාමිණී කියනවා නෑ ස්වාමීනි. ඒ කළු ගල ගොඩ එන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී මේ ලෝකේ ඉපදිච්ච කෙනෙක් ජීවත් වෙන කාල සීමාව තුළ දස අකුසල් වලින් යුක්තව නම් ජීවත් වෙන්නේ. මරණයත් එක්කම වුන් සියලු දෙනාම නිරේට තමයි තීන්දුව වෙන්නේ. නමුත් මේ මරණයට තීන්දුව වෙලා ඉන්න දස අකුසල් කරපු අය නැත්නම් නිරේට තීන්දුව වෙච්ච අය
භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් අහන්නේ ජීවත් වෙන කාලේ දස අකුසල් කර කර ජීවත් වුණ අය මරණින් පස්සේ සුගතියට යයි කියලා ඔබට හිතෙනවද ගාමිණී කියලා? ගාමිණී කියනවා නෑ ස්වාමීනි මම එහෙම කල්පනා කරන්නේ නෑ ඒක එහෙම වෙන්න බෑ කියලා. මෙතන හරි වටින කතාවක්. දස අකුසල් කරන අය මරණින් මත්තේ දුගතිය උපදිනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ගාමිණීගෙන් අහන ප්‍රශ්නේ තමයි ගාමිණී ඔබ පිළිගන්නවද දස අකුසල් කර කර ජීවත් වෙලා සුගතිගාමී වෙන්න පුළුවන් කියලා? ගාමිණී කියනවා බෑ ස්වාමීනි මම පිළිගන්නේ නෑ ඒක කියලා. මං කියවනේ මේක වටින කරුණක් කියලා. දැන් ගාමිණී මිත්‍යා දෘෂ්ටිකව නැත්තම් තාම බෞද්ධයෙක් බවට පත් වෙලා නැතුව ඉඳගෙනත් ගාමිණීට විශ්වාසයක් තියෙනවා දස අකුසල් කර කර ජීවත් වෙලා සුගතිගාමී වෙන්න බෑ කියලා. මං කියන්නේ පින්නතුනි ඔබ ඔබෙන් අහලා බලන්න මේ ගාමිණීට තියෙන විශ්වාසය අවබෝධය ඔබ ළඟ තියනවාද කියලා. දස අකුසල් කරන කෙනෙක් මරණයෙන් පස්සේ නිරේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම ගාමිණී එක පිළිගන්නවා. ගාමිණීට ඒ ටික දේශනා කරන්න කලින් නේද ඒ ටික අපිට කියලා දීලා තියෙන්නේ. දස අකුසලයේ යෙදෙන්න එපා කියලා. එතකොට එහෙමනම් දස අකුසලයේ යෙදෙන අපටත් වෙන්නේ මරණින් මත්තේ නිරේගාමී වෙන්නේනේ. ඒක නිසා අපිට විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ මේ දස අකුසල් කර කර ජීවත් වෙලා කවදාවත් සුගතිගාමී වෙන්න බෑ කියලා. අපි ඔක දන්නේ ගාමිණීට කලින්. නමුත් තාම අපිට බැරි වුණා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න. ආන්ගේ අකීකරුකමේ ප්‍රතිඵල තමයි මේ සා දීර්ඝ සංසාරික අපි මේ විද්දවන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළොත් ඒක ආයේ නැවත මේ ලෝකේ කාටවත් හදන්න ඉඩ තියලා දේශනා කරන්නේ අඩුපාඩු බලන්න ඉඩ තියෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ කිසිම සංස්කරණයක් නැහැ. ශ්‍රී මුඛයෙන් පිට වුණා නම් ඒක නැවත වෙනස් කරන්න උවමනා නැහැ. ඒ නිසා එවන් වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දස කුසල් කර කර ජීවත් වෙලා මැරිලා සතර අපායට කියලා. ඉතින් එහෙම දේශනා කරලා තියෙන කොටත් කරුණු කාරණා මනාව ප්‍රත්‍යක්ෂ වෙන්න ඉඩකඩ සලසලා තියෙන කොටත් අපිට තාම බැරි වුණානේ දස කුසලයෙන් වළකින්න. අපිට තාම අමතක වෙලා ඉන්නේ මේ අකුසල කර්ම හැම එකක්ම මතු දවසක නිරේට හේතු වෙන දේවල් කියලා. එහෙම හිතලා අකුසලයෙන් වළකින්න අකුසලයෙන් ඈත් වෙන්න තරම් හිතපු කෙනෙක් කොයිතරම් දුර්ලභද? බුදුරජාණන් වහන්සේ ගාමිණීට මෙහෙම කියනවා. ගාමිණී පරම්පරා ගානක් සතුටු කරවලා මෙලව එළිය දැකපු අය සත්පුරුෂෝ හම්බ වුණේ නැත්තම් නිරේ ඉපදෙනවා කියලා. පරම්පරා ගානක් සතුටු කරව ඉපදිච්ච අයට සත්පුරුෂෝ මුණ නොගැහුනොත් ඔවුන් නිරේ උපදිනවා කියලායි මේ කියන්නේ. එතකොට කවුද මේ පරම්පරා ගානක් සතුටු කර ඉපදිච්ච අය? වෙන කවුරුවත් නෙමේ පින්නතුනි. ධර්ම ශ්‍රවණය කරන ඔබ, දහම් දේශනා කරන මම, මේ අපි හැමෝම පරම්පරා ගානක් සතුටු කරලා මේ ලෝකෙට ආපු අය.
කවුද ඒ සතුටු වුණු පරම්පරා කියලා කිව්වේ? කාන්තාවක් තරුණියක් ගැබ් ගත්තාම ඒ තරුණියගේ අම්මා තාත්තා පුදුම විදිහට සතුටු වුණා. ඒ විතරක් නෙමෙයි. ඇගේ පරපුරේ බොහෝ පිරිසක් ඇය ගැබිනියක් වීම ගැන සතුටුයි. ඇගේ ස්වාමියාගේ පාර්ශවයේ අම්මා තාත්තා ඇතුළු තවත් බොහෝ පිරිසක් සතුටු වුණා මේ ඉපදෙන්න ඉන්න දරුවා සම්බන්ධයෙන්. මවගේ පාර්ශවයත් පියාගේ පාර්ශවයත් දෙකේම අය හරි සතුටින් බලාගෙන ඉන්නේ ඇයි බිහි කරන දරුවා දිහා. ආංගිකයි සඳහන් කළේ පරම්පරා ගානක් සතුටු කරව ඉපදිච්ච අයට සත්පුරුෂෝ මුණ ගැහුනේ නැත්තම් ඒ කාන්තෙන් නිරේට කියලා. එතකොට පින්නතුනි මේ කාරණාවේදී අපි කොච්චර දේවල් කල්පනා කළ යුතුද? කොච්චර දේවල් අපිට හිතන්න තියෙනවද? සත්පුරුෂෝ මුණ නොගැහුනොත් මේ අය නිරේට යනවා. එතකොට මේ දරුවන්ට තමන්ගේ ජීවිතයේ මුලින්ම හම්බ වෙන මහා සත්පුරුෂයා තමයි තමන්ගේ අම්මා. ඊළඟට ඉන්නේ තාත්තා. සත්පුරුෂයාගේ ප්‍රධාන යුතුයකම මොකද්ද? පින්නතුනි ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට සත්පුරුෂයාගේ පළවෙනි කාර්යය මේ අකුසලයේ යෙදෙන අය අකුසලයෙන් ඈත් කරන එක. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම් 5ක් තියෙනවා කියලා. එයින් පළවෙනි එක පාපානිවාරෙන්ති. දෙවෙනි කාරණාව කල්යාණී නිවේසින්ති. තුන්වෙනි කාරණාව සිප්පං සික්ඛාපෙන්ති. හොඳට උගන්වන්න ඕනේ. තමන් උපයාගත්ත යම් ධනයක් තියෙනවා නම් ඒක සමසේ බෙදලා දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සුදුසු කාලේ ආවාහ විවාහ කටයුතු කරලා දෙන්න ඕනේ. මේ මව්පියන්ගේ කාර්යභාරය. නමුත් මේ කාර්යභාරය කොයිතරම් දිගට සාර්ථකව සම්පූර්ණ වෙනවද කියන කාරණාව ආපහු හිතන්න සිද්ධ වෙනවා. මොකද පින්නතුනි බොහෝ වෙලාවට වර්තමානයේ මව්පියෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ පළවෙනි යුතුයකම් දෙක අත්හැරලා වගේ කියලා හිතෙනවා. මොනවද පළවෙනි යුතුයකම්? පාපයෙන් වැළැක්වීම. ඒ වගේම තමයි සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනයේ තියෙන්න ඕනේ. පාපයෙන් වළකින්න ඕනේ. එතකොට මේ පාපයෙන් වළකිනවා. දරුවා පාපයෙන් වළක්වනවා. කියන කාරණාව තුල තමයි ඒ දරුවා පිළිබඳව අසීමිත කල්යාණ මිත්‍රත්වයක් තියෙන්නේ. හේතුව ඒක තමයි පින්නතුනි කෙනෙක් පවෙන් මුදවා ගත්තාම ඒ පුද්ගලයා නැවත අකුසලයට යන්නේ නැහැ කියලා කියන්නේ මොනතරම් දෙනෙකුට යහපතක් සැලසෙනවද කියලා හිතලා බලන්නකෝ. අකුසල් නොකරන අය නිසා ලෝකෙට මහත් ආශිර්වාදයක් මිස අයහපතක් නෑ. එහෙනම් අම්මලා තාත්තලාගේ පළවෙනි යුතුයකම දරුවා පවෙන් වළක්වන එක. ඊටාම කුඩා අවදියේ මේ ළමයි ප්‍රාණඝාතයට බොහොම ප්‍රියයි. තමන් ඉදිරියට එන කුඩා සතුන්ට හරියට වද දෙනවා. හැබැයි කූඹියෙක් නමුත් මරලා පාගනවා කියලා කියන්නේ මේ සංසාරගත ජීවිතේ ඒ කාරණාවත් අපිට විපාක දෙනවා.
ආන් ඒක නිසා චූටි කාලේ ඉඳලම ප්‍රාණඝාතයෙන් වළක්වන්න ඕනේ. මුසාවාදයෙන් වළක්වන්න ඕනේ. කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ ඉඳලම තමන්ගේ දරුවන්ට පංචශීලය මනාව ප්‍රගුණ කරවලා හැමදාම සිල් ආරක්ෂා කරන පිරිසක් බවට පත්කරන්න අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. එතකොට නිරයට නොයන පිරිසක් හදන්න නම් ඔවුන් පවින් ඈත් කරන්න ඕනේ. එතකොට හිතලා බලන්න අපි අද යමෙක් පවෙන් ඈත් කරවල මනාව හික්මවල ඔවුන්ටත් කුසල් ලැබෙන විදිහට කටයුතු කරන්න අවස්ථාව හදලා නැහැ කියලා මම සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ පළවෙනි යුතුයකම් දෙකම අපෙන් අත්හැරිලා ගිලිහිලා ගිහිල්ලා අපි තුන්වෙනි යුතුයකමේ ඉඳලා පටන් ගන්න තියෙනවා. සමහරලාට ඒ හොඳට උගන්වන්න කියන කාරණාව නිසා ඒ පුජ්‍යලයාගේ තියෙන හැකියාවල් දක්ෂතාවයෙන් පදනම් කරගෙන ඔවුන් මනාව ඉගෙන ගන්නවා. මනාව ඉගෙනගෙන සමහරලාට රැකී ආරක්ෂා පවාර ගන්නවා. මේ රටේ ඈත මෑත ගම්දනව්වල රාජ්‍ය සේවා ස්ථානවල ඒ තමන්ගේ රැකියා කටයුතු කරනවා. නමුත් පින්නතුනි අධ්‍යාපනයෙන් විතරයි පෝසත්. ආධ්‍යාත්මික අතින් නම් කිසිම පොහසත් බවක් වුන්ට නැහැ. අකුසලයේ ආදීනවේ වුන් දන්නේ නැහැ. ඒ නිසා පවට කිසි බයකුත් නැහැ. පවට බය නැති නිසාම ගිහි පැවිදි හැමෝම වගේ පව් කරනවා. කලාතුරකින් කෙනෙක් තමයි පවෙන් ඈත් වෙලා ශාසනය හඳුනගෙන ශාසනයට අනුව භාග්‍යතුන් වහන්සේට අනුව කීකරු ශ්‍රාවක පිරිසක් හැටියට කටයුතු කරන්න අවස්ථාව යොදාගන්නේ. නමුත් පවෙන් වළක්වපු නැති නිසා ඔවුන් අර උසස් ආයතන වල රැකී ආරක්ෂාවලට පවා ගිහිල්ලා එතන ඉඳලම ඔවුන් වංචාවට හුරු වෙනවා. ඒක සුළුපටු නෑ. ඒ වංචනික කටයුතු සතර පායේ දොර මනාව අරිනවා. ආන් එහෙම පවට බය නැතු අන්සතු මහජන සම්පත් අයුතු විදිහට පරිහරණය කිරීමේ විපාක අද මුළු රටක් විඳිනවා. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා සිල් ගුණ සහිත පිරිසක් හදලා තිබ්බනම් අදට වඩා හෙට කොච්චර වෙනස්ද? අදට වඩා හෙට දියුණුයි. නමුත් අපි දියුණු වෙන්නේ නැත්තේ ඒ ප්‍රධාන කාරණාවක් මේ උතුම් පංචශීලයේ ආරක්ෂා කරන්නේ නැතිවීම. ඒ උතුම් සීලය ආරක්ෂා කරනවා නම් නිරන්තරයෙන් ඒ සීලය මත පිහිටනවා නම් පින්නතනේ කුසල කර්මය මුළු රටක් ගොඩනගන හේතුවක් බවට පත් වෙනවා. පවට බය නිසා පොදු මහජන මුදල් මහජන දීපල කවදාවත් වංචා කරන්න එවන් අය යන්නේ නැහැ. අන් ඒක නිසා මේ පාපා නිවාරෙන්ති කියන කාරණාව නිසා මොනතරම් යහපතක් මුළු සමාජ සංස්ථාවටම සිද්ධ වෙනවද? කල්යාණ මිත්‍ර ඇසුර නිසා සතර පායේ මග වහන්න කොයිතරම් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවද? පින්නතුනි ආන් ඒක නිසයි දේශනා කළේ දරුවා පවෙන් වළක්වන්න.
ඔහු කවදාවත් එදාට අපරාධකාරයෙක් බවට පත් වෙන්නේ නැහැ. මව්පියන්ගේ බසට අකීකරු වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් දස කුසල්ම කර කර පාපේ ඇලිලා ගැලිලා ජීවත් වෙමින් මරණින් මත්තේ අනිවාර්යෙන් නිරේගාමී වෙලා ඉපදෙනවා. ආයෝ නිරේන් නිදහස් කරන්න අපට නම් කවදාවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසායි දේශනා කළේ අනුකම්පා කරන්න. තමන් නිසා මේ ලෝකෙට ඉපදිච්ච අයට අනුකම්පා කරන්න. කොහෙන් ආවත් ඒ අයට දැන් අමතකයි මොකටද මෙහි ආවේ කියන කාර්යය. ආංගික මතක් කරගෙන ඒක අවබෝධ කරගෙන තමන් මේ ලෝකෙට ආපු කාරණාව ਸਰව සම්පූර්ණ කරගන්න. බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න. රටට ජාතියට ආගමට වැඩ ඇති කෙනෙක් හැටියට ජීවත් වෙලා මෙලවින් සමුගන්න කෙනෙක් බවට පත් වෙන්න. මව්පියෝ හරියට ක්‍රියාත්මක වුණා නම් අපිට හරි පහසුයි. නමුත් මේ යුතුයකම් වර්තමානයේ මග ඇරලානේ. ඒකේ පාඩුව නේද අදත් අපි මේ ගෙවන්නේ. යමෙක් යම් කෙනෙකුට චෝදනා කරනවා නම් යම් පිරිසකට චෝදනා කරනවා නම් ඔවුන්ගේ මව්පියෝ අර යුතුයකම සම්පූර්ණ කරපු නැති හින්දානේ. ඒකයි මම සඳහන් කළේ එහෙම යම් කිසි පිරිසක් නිසා රටක් හැටියට අද බොහෝම ඛේදනීය තත්ත්වයක ජීවත් වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් පිළිතුරේක වෙනස් කරන්න ලේසි නැහැ. නමුත් ඒක වෙනස් කරන්න නම් අපි ආපහු බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න වෙනවා. යටත් පිරිසෙන් රටේ භාගයකටවත් වඩා වැඩි පිරිසක් පංචශීල ප්‍රතිපදාව වත් ගරු කරන්න පටන් ගත්තොත් මීට වඩා හෙට හොඳ අනාගතයක් තියෙයි කියලා බලාපොරොත්තු දල්වන්න පුළුවන්. එහෙම නැති වුණොත් මෙහෙම ගිහිල්ලා වරක නැවත ආය ශාස්ත්‍රීක වෙයි. හැබැයි ඊළඟට ඊට වඩා ආය කඩා වැටෙයි. සාගරයේ රැල්ලක් නැගිනවා වගේ මේ අකුසලවන්තයන්ට ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවක් කොහොමවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එහෙමනම් ඒ පුද්ගලයා මනාව සිල් ගුණ ආරක්ෂා කරන්නෙක් විය යුතුයි. එහෙම නැත්නම් මරණින් පස්සේ කළු ගල යටට ඇදුනා වගේ යටටමයි ඇදෙන්නේ. ඒ කියන්නේ සතර අපායේ පැත්තටමයි යන්නේ කියන එක. ඊළඟට සඳහන් කළා ගාමිනී කළු ගල කවදාවත් උඩ එන්නේ නැහැ වගේ මේ දස කුසල් කර කර ජීවත් වෙච්ච අය නිරයෙන් බේරන්න ස්තෝත්‍ර කිව්වා කියලා පුළුවන් කමක් නැහැ. ඊළඟට සඳහන් කළේ වින්නතුනි භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා ගාමිණී මේ තල තෙල් ගිතෙල් වාගේ වටිනා තෙල් වර්ග ජලයට දැම්මොත් මොකද්ද වෙන්නේ? තෙල් ටික උඩේන නිසා තෙල් භාජනය කරගෙන වතුරේ බොහෝම ගැඹුරට ගිහිල්ලා වතුර යටදී අර භාජනේ බිඳිනවා. මොකද වෙන්නේ පින්නතුනි? දවස් ගාණක් ගිහිල්ලා හරි මේ තෙල් ටික ආපහු උඩට එනවා. හැබැයි තෙල් ටික අන්තර්ගත වෙලා තිබිච්ච කලය ආයේ හැදෙන්නේ නැහැ. ඒක දැන් ඉවත දැමිය යුතු භාණ්ඩයක් විතරයි. නමුත් පින්නතුනි අර තෙල් උඩේන එක නවත්තන්න බෑ වගේ මේ ලෝකේ ජීවත් වෙන කාලේ දස කුසලයන්ගෙන් වැළකීලා දස කුසල කර්මපත සමාදන් වෙලා ඒ දස කුසලයේ මත යෙදෙමින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් ගුණයෙන් ධර්මයෙන් පොහොසත් වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ආන්ගේ පුජ්‍යලයා මරණින් මත්තේ සුගතියෙන් සුගතියේ උපදිනවා. ඔහු සුගතියට ගමන් කරනවා කියන කාරණාව මනාව පැහැදිලි කරන්න තමයි
අපේ බුදුරජාණන් වහන්සේ තෙල් වල උපමාව අරගත්තේ. තෙල් කලගෙඩිය කොයිතරම් වතුරේ යටට ගෙනහිල්ලා බින්දත් තෙල් ටික කවදා හරි දවසක ගොඩ එනවා. නමුත් පින්නතුනි ඒ තෙල් අන්තර්ගත කරලා තිබිච්ච කලගෙඩිය කටු ටික යට යනවා. ආන් ඒ වගේ තමයි දස අකුසලයෙන් ඈත් වෙලා මේ පංච දුෂ්චරිත ආදීන් වෙන් වෙලා යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට කීකරුව ධාර්මික ජීවිතයක් ගත කළා නම් මරණින් මත්තේ අනිවාර්යෙන් සුගතිගාමී වෙලා උපදිනවා. පින්නතුනි දස අකුසල් කර කර ජීවත් වෙලා නම් මරණාසන්න වෙලා ඉන්නේ. ඒ කාලෙට මිනිස්සු කරන ආශිර්වාදයක්වත් ඒ අයට පිහිට වෙයි කියලා කියන්න අමාරුයි. මම එහෙම සඳහන් කළේ කෙනෙක් අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා ලෙඩ ඇඳේ ඉන්න වෙලාවේ සමහර වෙලාවට තවත් කෙනෙක් විහාරස්ථානයට ගිහිල්ලා බෝධි පූජාදිය තියලා සෙත් පිරිත් කියලා මේ නොයෙක් දේවල් වලින් රෝගියාට ආශිර්වාද කරනවා. නමුත් සඳහන් කරලා තියෙන්නේ පින්නතේ සඳහන් කරලා තියෙන්නේ ආන් එහෙම අපි ආශිර්වාද කරනකොට පුණ්‍යවන්තයෙකුට විතරයි ඒ ආශිර්වාදය ලැබෙන්නේ කියලා. ඔහු පුණ්‍යවන්තයෙක් නෙමෙයි නම් මේ ආශිර්වාදය හරියටම ඔහුට ලබන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරමු. අපි හැම වෙලාවෙම කටයුතු කරන්න වෙහෙසෙමු, මහන්සි වෙමු. යෝනිසෝ මානසිකාරයේ හේවත් එළඹ සිටි සිහිය ඇති කරගෙන අකුසලයෙන් ඈත් වෙන්න. මේ සූත්‍රේ පුරාවට භාග්‍යතුන් වහන්සේ කෙනෙක් කියන්නේ යමෙක් දස අකුසල් කර කර ජීවත් වෙනවා නම් ඔහු නිරේගාමී වෙනවා. ඒ වගේම යමෙක් දස අකුසලයෙන් ඈත් වෙලා කුසල ධර්ම මත හැසිරෙනවා නම් ඒ පුද්ගලයා සුගතියට යන්නේක නවත්තන්න මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට බැරුව යනවා. අන් ඒ නිසා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන මේ උතුම් දහම තමන්ගේ ආගම බවට පත් කරගෙන සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයකින් මෙලව ජීවිතේ තීරණය කරගත්තේ. මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය මනුෂ්‍ය ජීවිතයක් තුළ තිබිය යුතු අංග සම්පූර්ණ වූ ගුණධර්ම යමෙක් දියුණු කර කර කටයුතු කරනවා නම් ඔහුට දුගතිය බොහෝම ඈතයි. ඔහුට සුගතිය බොහෝම ළඟයි. වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක්, සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන මේ වෙලාවේ වැඩි වැඩියෙන් කුසල් දහම් රැස් කරලා ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරවගන්න භාග්‍යතුන් වහන්සේ නිරන්තරයෙන් අවවාද කළා. කරුණු කාරණා ටික පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරනකොට ගාමිණී බොහෝම සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මට වැටහුණා, මට පැහැදිලි ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් කැමති සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න. ස්වාමීනි මේ උතුම් ශාසනය තුළ උතුම් පැවිද්ද ලබා ගන්න සදැහැති බෞද්ධයෙක් බවට පත් වෙන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාව, භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න මඟ සතර අපායෙන් නිදහස් වෙන මඟක්. ඒ මාර්ගය තුල නැවත නැවත ගමන් කරලා ඔබේ ජීවිතයට සාධාරණයක් කරගෙන සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා අමා මහ නිවනින් සැනසෙන්න දස කුසලයෙන් ඈත් වෙලා දස කුසලයන් මත යෙදිලා කටයුතු කරන්නත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් මා රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසයත්
කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි වෛද්‍ය ආසේල පෙරේරා මහත්මයා, සුරේකා පෙරේරා මහත්මිය, සෙනුදි පෙරේරා සහ සනුකි පෙරේරා යන දරු දෙපළ විසින්. උතුම් අරමුණ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. තව තවත් උතුම් ශාසනික සේවාවන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ තුලින් ලැබේවා කියලා මේ සත්පුරුෂ පින්වත් පිරිස අපට ආශිර්වාද කරලා තියෙනවා. මෙතෙක් අපේ ජීවිත කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිව දේශනා කරලා ලබාගත් මේ මහානීය කුසල කර්මයන් සියල්ලම ආසේල පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ වෛද්‍ය ආසේල පෙරේරා මහත්මයා සහ සුරේකා පෙරේරා මහත්මිය ඇතුළු දරු දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. රැකී ආරක්ෂා කටයුතු, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අනාගත අභිවෘද්ධිය සැලසේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ලක්වැසි ලෝවැසි සියලුම සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා. ඒ වගේම පින්නතුනි, මියගිය සංසාරගත සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. මේ සියලු කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න ඒ සියලු දෙනාටම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි විසින් රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසයෙන් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කවර කවමදාකවත් සාපිපාසාදී දුකක්, සතර අපාය ආදී දුර්ගතියක්, අනුන් නපුරු දෝෂයක්, වසක් විසක් ශරීරගත වීමක්, ඒ වගේම විෂ සහිත කණුකටු උල්මුල් ආදීන් වගේම කඩු කිනිසි තුවක්කු බෝම්බ ආදීන් සිද්ධ වෙන භයානක කරදරයකට මුහුණ පෑමක්, ස්වාභාවික විපතකින් කරදරයක් නොවීමට, ජලයේද ගොඩබිමද වාසය කරන ලොකු කුඩා සත්වයන්ගෙන් හිරිහැරයක් නොවන්න ඒ කුසල ශක්තිය මේ පින්වත් පිරිසට හේතු වේවා. කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලැබේවා. ඒ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ඉවසන්න නිහතමානී සිත් පහළ වේවා. පාප මිත්‍රයන් හිරුදුට අඳුරුසෙයින් ජීවිතේ දුරින්ම දුරු වේවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල තිසරණේ දාටත් අවබෝධ වේවා. පසේ බුදුරජාණන් වහන්සේලගේ අනුකම්පාවට ගෝචර වේවා. ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන හැම භවයකම ප්‍රමුඛ ස්ථානයේ අරගෙන දම්පැන් පූජා කරන්න වාග්ය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් මමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.